ආයිබෝවන් සුබුදෑසනක් ආදරණීය දුවේ පුතේ ඔබ සියලු දෙනාටම. ඔබ මේ එකතු වන්නේ ස්වාධීන රූපවාහිනී සේවය විසින් ගෙනෙන තක්ෂිලාව අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ භෞතික විද්‍යා විෂයට අදාළ එක් වැඩසටහනක් සමගිනුයි. මේ වන විට අප 2011 සිට 2017 වසර දක්වා සියලුම වසරවලට අදාළ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණයෙන්ම සාකච්ඡා කොට අවසන් කරා. අද අපි යමු වන්නේ 2018 වසරට නියමිත ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කොට අවසන් කිරීමටයි. නැවතත් අද ඔබට මා මතක් කරනවා ඉගෙන ගැනීම ශාස්ත්‍රයක්, විභාග ලිවීම කලාවක්. මේ විභාග ලිවීමේ කලාව ඔබේ පළපුරුද්දෙන් ඔබ ලබා ගත යුතුයි. ඒ සඳහා තමයි අපි අද ඔබව පුහුණු කරන්නේ. හොඳයි ආදරණීය දුවේ පුතේ, ඔබට දැන් බලන්නට පුළුවන් 2018 වසරේදී ඔබට නියමිතව පවතින ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය දිහාවට. මෙම ප්‍රශ්න පත්‍රයේ 75ක් ප්‍රශ්න ප්‍රමාණයක්. එහෙම නැත්නම් ප්‍රශ්න 4න් ප්‍රශ්න 3ක් වෙන් වෙන්නේ ප්‍රායෝගික පරීක්ෂණ ඇසුරෙන්. එක් ප්‍රශ්නයක් යොමු වෙනවා නිර්මාණාත්මක ප්‍රශ්න ගණයට. හැබැයි මේ නිර්මාණාත්මක ප්‍රශ්න ගණයේ පුංචි ගැටලුවක් මතුවෙනවා. මේ සඳහා ලකුණු ප්‍රදානය කිරීමක් සිද්ධ වෙනවා. මොකද එතන ඉලෙක්ට්‍රොනික සම්බන්ධව ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ඉතිහාසය ගත්තට පස්සේ ඉලෙක්ට්‍රොනික සම්බන්ධ වෙන ඉතාම විරල අවස්ථාවක් විදිහට අපිට සම්බන්ධ කරන්න පෙන්වන්න පුළුවන්. මෙම ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ප්‍රශ්නය. හැබැයි ඒකෙත් ගොඩාක් ගැඹුරට මේක අධ්‍යයනය කිරීමක් පවතින්නේ නැහැ මේ ප්‍රශ්නේ ගැටලුවක් පැවතුණු නිසා. එහෙනම් අපි යමු ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ දිහාවට. මේක හේයාර උපකරණයෙන් යාන්ත්‍ර විද්‍යාවේ ද්‍රව ස්ථිතිය කොටසේ මිශ්‍ර නොවන එකිනෙක මිශ්‍ර වෙන, එහෙම නැත්නම් විෂ සහිත වෙන්න පුළුවන්, විෂ සහිත නොවෙන්න පුළුවන්. සාමාන්‍ය එකිනෙක මිශ්‍ර වෙන ද්‍රව දෙකක ඝනත්ව සංසන්දනය කිරීම සඳහා ඔබට සපයා ඇති උපකරණයක් තමයි හේයාර උපකරණය. මේ හේයාර උපකරණයේ පාසල් විද්‍යාගාරයේ භාවිතා කරන මේ උපකරණයේ පරීක්ෂණාත්මක ඇටවුමක් එක රූපයේ පෙන්වා ඇත. පෙන්වා ඇති පරිදි XW සහ XL අදාළ සූචකවල M සලකුණට පිළිවෙලින් බීකරවල සහ ද්‍රව මට්ටම්වල සිට ඇති උසවල් නිරූපණය කරයි. හේයාර උපකරණයේ ක්ලිපයක් භාවිතා කිරීමේ අරමුණ කුමක්ද කියලා තමයි පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ. මුලින්ම පුතේ අපි මේ හේයාර උපකරණයට අදාළ රූප සරහන පොඩ්ඩක් පරීක්ෂා කරලා බලමු. හේයාර උපකරණයේ සාමාන්‍ය සරලව ගත්තොත් මෙන්න මේ වගේ රූප සරහනක් තියෙන්නේ. මේක යම් ද්‍රව භාජන දෙකක මෙහෙම ගිල්ලලා තියෙනවා. ඒක බොහොම සරල රූපයක් අදින්නේ මම මේ. ඒතර මේකේ ද්‍රව මට්ටම මේ විදිහට තියෙනවා. මෙන්න මෙතන පුතේ පොඩි සූචකයක් තියෙනවා. එහෙම නැත්නම් කූරක්. ඒ කූර ද්‍රව පෘෂ්ඨයත් එක්ක නිතරම ස්පර්ශ වෙලා පැවතිය යුතුයි. මෙතනත් ඒ වගේම කූරක් තියෙනවා. ඒ වගේම මේක පරිමාණය කියවන්න පුළුවන් විදිහට සවි කරන ලද මේ විදිහට ඍජු පරිමාණ දෙකක් මේ බාහුව දෙකට අන්තර්ගතයි. දැන් මෙන්න මෙතනදී මෙන්න මේ XW සහ XL කියලා කියන්නේ මෙන්න මේ දිගවල් දෙක. මේ සූචකයේ සරල දිගවල් දෙක. එතකොට අපිට පුළුවන් මෙන්න මෙතනදී මේ හේයාර උපකරණයට අදාළව මෙතනින් ඉවතට වාතය චූෂණය කරලා එහෙම නැත්නම් උරලා මෙතනින් ක්ලිප් එකක් ගහලා නොම වහලා දාන්න. මුලින්ම අහනවා පළවෙනි ප්‍රශ්නේ විදිහට හේයාර උපකරණයේ ක්ලිපයක් භාවිතා කිරීමේ අරමුණ කුමක්ද? පුතේ අපි හේයාර උපකරණය තුල ද්‍රව මට්ටම් උඩකට ගන්නේ, ද්‍රව මට්ටම් ඉහළ නංවන්නේ මෙන්න මෙතනින් වාතය චූෂණය කරලා එහෙම නැත්නම් වාතය උරලා. මෙතනින් වාතය ඉවත් කරනකොට තමයි පුතේ මේකේ දිගේ ද්‍රව මට්ටම් ඉහළ නගින්නේ. එහෙනම් හොඳින් මතක තියාගන්න මේ ක්ලිපය පාවිච්චි කරන්නේ කුමකටද? බාහුව ඔස්සේ ද්‍රව කඳන් ඉහළට එසවීමට නැත්නම් ද්‍රව කඳන් අචලව පවත්වා ගැනීමට. බාහු දෙකේ ද්‍රව කඳන් නොවෙනස්ව ඉහළට ඔසවා පවත්වා ගැනීමට තමයි අපි මේ ක්ලිපය තද කරලා ක්ලිපය භාවිතා කරන්නේ. එහෙනම් හේයාර උපකරණයේ බාහු තුල ද්‍රව කඳන් අචලව පවත්වා ගෙන යාමට හෝ ද්‍රව කඳන් වල උස නියත අගයක පවත්වා ගැනීමට හෝ නලය තුල පීඩනය නියත අගයක පවත්වා ගැනීමට හෝ වාතය පිටතින් නලය තුලට ඒම වැළැක්වීමට ඔය කියන හැම උත්තරයකම ලකුණු දීලා තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් මේක අපි සාමාන්‍ය භාවිතයේදී යෙදීමේදී හොඳම පිළිතුරු විදිහට හොයාගන්න පුළුවන්, තීරණය කරන්න පුළුවන්. හේයාර උපකරණේ බාහුව තුල ද්‍රව කඳන් නියත නැත්නම් අචල උසක පවත්වා ගැනීම, උසවල් වල පවත්වා ගැනීමට තමයි මේ ක්ලිපය භාවිතා කරන්නේ. දෙවෙනි ප්‍රශ්නය ජලය සහ වාතයේ ඝනත්වයේ පිළිවෙලින් DW, DL, HW, HL පිළිවෙලින් අදාළ සූචකවල M සලකුණේ සිට මනිනු ලබන වීදුරු නල තුල ද්‍රව කඳේ සහ ජල කඳේ උසවල් නිරූපණය කරයි නම් HL සඳහා ප්‍රකාශනයක්
HW DW XL DL සහ XL ඇසුරෙන් ලියන්න. දැන් පුතේ මේ පරීක්ෂණය ගත්තට පස්සේ මෙන්න මෙතනදී අදාළ ජලය අපි හිතමු මේක කියලා. මේ තියෙන ජලය මේ තියෙන ද්‍රවයනේ. එතකොට මේක දිගේ ජල කඳේ ද්‍රව කඳේ උඩ නගින ප්‍රමාණය ඔන්න ඔය විදිහට අපි මාක් කරගත්තොත් එහෙම මේක අපිට එනවා HW කියලා. මේ උස එනවා HL කියලා. එතන පුතේ මෙන්න මෙතන මේ තැන් දෙකේ පීඩන දෙක තමයි අපි සමාන කරන්නේ. මේක P1 මේක P2. මේ P1 පීඩනය සමානයි බාහිරින් ලබා දෙන වායුගෝලීය පීඩනයට. මේ P2 පීඩනය සමානයි බාහිරින් ලබා දෙන වායුගෝලීය පීඩනයට. මේවා එකම මට්ටම් වල තිබීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ බාහිර මට්ටමින් බාහිර පීඩනයට මෙතන අභ්‍යන්තර පීඩනය සමාන වෙනවා. මොකද මෙතන තියෙන්නේ එකම මට්ටමේ එකම ද්‍රවය තුල පීඩන. මේ මට්ටමයි එකම අගයක පවත්වා ගත යුතු නැහැ. මම හිතාමතාම තමයි මේ භාජන දෙක මට්ටම් දෙකක නිකන් අසමමිතික ආකාරයකට ඇඳලා තියෙන්නේ. එතකොට මෙතන පීඩනයේ P1 මෙතන පීඩනයේ P2 අපි දන්නවා මේ P1 සමානයි වායුගෝලීය පීඩනයේ 5 වලට මේ පීඩනයේ සමානයි වායුගෝලීය පීඩනයේ 5 වලට ඒක නිසා P1 සමානයි P2. ඔන්න ඔය විදිහට තර්කයක් ගොඩ ගන්න පුළුවන්. මේ තර්ක. ඊළඟ පුතේ මේ ද්‍රව කඳේ උස අපි ගත්තාම මේ ජල කඳේ උස මේ තියෙන ද්‍රව කඳේ උස මේ ජල කඳේ උස මට ගන්න පුළුවන් HW ධන XW කියලා. හැබැයි අමතක කරන්න එපා මෙන්න මෙයාගේ ඇතුලේ යම්කිසි අඩු පීඩනයක් පවතිනවා කීයක් හරි පීඩනයක් පවතිනවා. ඔබ පරීක්ෂණයේදී මෙම සමීකරණය ලියනකොට එහෙම නැත්නම් මේ ප්‍රශ්නයට අදාළ මේ සමීකරණය ලියනකොට හොඳින් අවබෝධ කරගන්න. හොඳින් මතක තියාගන්න මේ අභ්‍යන්තරයේ පවතින පීඩනය සඳහන් කළ යුතුමයි. එහි කුමන සංකේතයක් වුණත් ඔබට භාවිත කරන්න හැකියාව තියෙනවා. හැබැයි මෙතනදී ඔබ මේ P අගය සඳහන් කළ යුතුමයි. එතකොට මෙන්න මෙතන P1 වල පීඩනය සඳහා මට ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. මෙන්න මේ අභ්‍යන්තරයේ පවතින පීඩනය ධන HW ධන XW rho WG P2 ලියන්න පුළුවන් මේ අභ්‍යන්තරයේ පවතින පීඩනය ධන HL XL rho LG කියලා. එතකොට අපිට පුළුවන් මේ P1 P2 මෙතන සමාන කරපු නිසා මෙන්න මේක සමාන කරන්න. මෙහිදී ඔබ කුමන සංකේතයක් භාවිත කරගත් කමන්නේ. හැබැයි මෙතන තියෙන සංකේතයයි මේ සංකේතය දෙකම එක වෙන්න ඕන. අන්න ඒක නිසා මේ දෙක කපලා දාලා ඉවරලා අපිට පුළුවන් HL සඳහා ප්‍රකාශනයක් මේ ඇසුරෙන් ලබා ගන්න එක ඔබට උක්ත කරලා ගන්න පුළුවන්. එතකොට මෙතනින් එනවා පුතේ මේ rho W වෙනකොට ගානේ දීලා තියෙන DW කියලා. DW DL HW ධන DW DL XW ඍණ XL. ඔන්න ඔය විදිහට මේ ප්‍රකාශනය මේක මම සාමාන්‍ය පොදු සමීකරණ දාලා පොදු සංකේත දාලා හැදුවේ. ඒ අදාළ පොදු සමීකරණය ඇතුලේ පොදු සංකේතවල තියෙන අදාළ රාශීන් සඳහා ගාන ඇතුලේ දීලා තියෙන රාශීන් ආදේශ කරලා ඉවරලා මෙන්න මේ සමීකරණය අපිට ලබා ගන්නට පුළුවන්. ඔබෙන් අහන්නේ HL සඳහා ප්‍රකාශනයක්. ඒ නිසා HL සඳහා සමීකරණයක් ලබා ගත යුතුමයි. තුන්වෙනි කොටස පාඨාංක කට්ටලයක් ලබාගෙන ප්‍රස්ථාරය ඇඳීමට පරීක්ෂණය සැලසුම් කරන විට බලාපොරොත්තු වන ද්‍රව කඳේ සහ ජල කඳේ උසවල් එකිනෙකට සැලකිය යුතු මට්ටමේ වෙනසක් පවතී නම් එක් උසකට වඩා අනෙක් උසට වැඩි අවධානයක් යොමු කළ යුතුය. ඔබ වැඩි අවධානයක් යොමු කරන්නේ උස වඩා අඩු උසක් ඇති එකද නැතහොත් වඩා වැඩි උසක් ඇති එකද හේතු දක්වමින් ඔබේ පිළිතුර පහදන්න. පුතේ මෙන්න මෙතනදී අපෙන් අහනවා මේ භාජනයේ තියෙන ද්‍රව දෙක අණුව එක ද්‍රවයකට ලොකු උසක් එනවලු අනිත් ද්‍රවයට තරමක පුංචි උසක් එනවලු. අපෙන් අහනවා ඔබ වැඩිපුරම අවධානය දෙන්නේ මේ කුඩා උසටද වැඩි උසටද කියලා. පුතේ මෙතනදී අපි අවධානය දිය යුතු වඩා වැඩි උසට හේතුව තමයි වඩා වැඩි උස තමයි ඉක්මනින්ම මේ නලයේ උපරිමයටම යන්නේ. මොකද මේ ප්‍රැක්ටිකල් එක කරනද්දී නලයේ උපරිමයට මේ ද්‍රව කඳ ගියොතින් එහෙම ප්‍රැක්ටිකල් එක එතනින් එහාට කරන්න බෑ. ඒ නිසා මේ පරීක්ෂණයේදී අපි අවධානය දෙන්න ඕන කවුද වැඩිපුරම උසට එන්නේ එයා කොච්චර පාඨාංක ගානකින්ද උපරිම උසකට යන්නේ කියන එක ගැන අවධානය දෙන්න ඕන. ඒක නිසා පිළිතුර වඩා වැඩි දිග ඒකට හේතුව තමයි නලය එය නලයේ උපරිම උසට පළමුව ළඟා වනු ඇත කියන දේ තමයි හේතුව. මොකද පළමුව ළඟා වෙන එක්කෙනාට තමයි වැඩි අවධානය දෙන්න ඕන.
පළමුව ළඟා වුණොත් පරීක්ෂණය එතනින් එහාට කරලා ඉවරයි. ඒක නිසා කොයි වෙලාවටද කොච්චර පාඨාංග ගණන් ගන්න පුළුවන්ද කියන එක තීරණය කරන්නේ කවුද මුලින්ම මුදුනට ළඟා වෙන්නේ කියන කාරණේ මත. පිළිතුරු සහ හේතු යන දෙකම නිවැරදි නම් ඔබට 1 ලකුණක් හිමි වෙනවා. සෑම අවස්ථාවකම නලය තුල ජල සහ ද්‍රව කඳන් වල උසවල් වෙනස් කර ක්ලිපය වැසීමෙන් පසු නව උසවල් වල පාඨාංග ලබා ගැනීමට පෙර තවත් සීරුමාරුවක් ඔබට සිදු කිරීමට ඇත. ඔබට මෙම සීරුමාරුව කිරීමට ඔබ විසින් අනුගමනය කරන ලබන පරීක්ෂණාත්මක ක්‍රමවේදය මොකක්ද? පුතේ මේක ඇහුවට පස්සේ පොඩ්ඩක් නිකන් එකපාරට ප්‍රශ්නයක් මතුවෙනවා මේ මොකද්ද තව සීරුමාරුව කියලා. මොකද මේකේ ඔක කියන තරම් අමාරු ප්‍රැක්ටිකල් එකක් නෙමෙයි මේක. හැබැයි මෙන්න මෙතනදී මෙන්න මේ පොයින්ට් එක මෙන්න මේ පොයින්ට් එක මෙන්න මේක මෙන්න මෙතන වැදගත් අවධානයක් ලබා දිය යුතු අවස්ථාවක්. මොකද්ද? මේ අදාළ සූචකයේ තුඩ ද්‍රව මාවකයත් එක්ක ස්පර්ශ වන විදිහට අපි එයාව සකසන්නට ඕන. එහෙනම් සෑම පාඨාංකයක් ලබා ගැනීමට ප්‍රථමම මේ සූචකයේ තුඩ අදාළ ද්‍රව පෘෂ්ඨවල ස්පර්ශව පවතිනසේ සකසන්නට ඕන. ඒක වැදගත් සීරුමාරුවක් මේ ප්‍රැක්ටිකල් එකේදී. ඒක සාමාන්‍යයෙන් නිතර කරන එකක් නිසා දරුවෝ ගොඩාක් වෙලාවට ওই පොයින්ට් එක මිස් කරගන්නවා. B කොටස. දැන් මෙන්න මේ කොටස පුතේ බර්නූලි සමීකරණයත් එක්ක කලවම් කරලා තියෙනවා. බර්නූලි වල තියෙන පොඩි සරල මූලධර්මයක් එක්ක මේ කලවම් කරලා තියෙනවා. අපි බලමු එතනදී මොකද වෙන්නේ කියලා. දෙක රූපේ පෙන්වා ඇති උපකරණය හර උපකරණයේ නලය තුල වායු පීඩනය වෙනස් කිරීමට භාවිතා කළ හැකිය. මේ පද්ධතිය බර්නූලි මූලධර්මයට අනුව ක්‍රියාත්මක වේ. උපකරණයේ x නම් ප්‍රදේශයේ හරහා ගමන් කරන පටු ජල පිහිරේ වේගය කරාමේ ආධාරයෙන් සීරුමාරු කිරීම මගින් T නලය තුල වායු පීඩනය වෙනස් කළ හැකිය. හේයාර උපකරණයේ වැඩි දියුණු කළ ආකාරයේ සැදීමට දෙක රූපේ පෙන්වා ඇති පරිදි උපකරණයේ ඒ ස්ථානයේ එක රූපේ දක්වා ඇති රබර් නලයේ ඒ ස්ථානයට සම්බන්ධ කළ හැකිය. නලවල ද්‍රව කඳන් ස්ථාපනය කිරීමේදී පාසල් විද්‍යාගාරයේ ඇති හේයාර උපකරණයේ සහ බීහි සඳහන් කළ හේයාර උපකරණයේ වැඩි දියුණු කළ ආකාරයේ භාවිතා කරන ක්‍රියාපිළිවෙළවල් ලියා දක්වන්න. අපිට කියනවා සාමාන්‍යයෙන් පාසල් උපකරණ මේ විද්‍යාගාරයේ තියෙන එක තමයි මුලින්ම අපි යන්නේ. හොඳාල් තියෙනවා. එතකොට මෙතනින් සාමාන්‍යයෙන් අපි කරන්නේ පුතේ සාමාන්‍යයෙන් කරන්නේ මේකට කට තියලා හුලම් ටිකක් ඇදලා දානවා. නැත්නම් මේක කටින් උරනවා. ඒතකොට කට තියලා හුලම් ටික ඇදලා පස්සේ මේ ද්‍රව කඳන් උඩට එනවා. දැන් මේකෙදි කරන්නේ මොකද්ද? මේකෙදි කරන්නේ මෙන්න මේ අග්‍රය සම්බන්ධ කරනවා මේ කෙළවර සම්බන්ධ කරනවා මේ ජල පිහිරකට. දැන් පුතේ ජල පිහිරෙන් මොකද වෙන්නේ? ජල පිහිර වේගයෙන් ගමන් කරනකොට වේගයෙන් ගමන් කරන ස්ථානයන්හි මොකද වෙන්නේ? බර්නූලි නියමයට අනුව අර නිසලදිය ගැඹුරුයි කියලා තියෙන පොඩි වදන් පෙලක්. ඒ කියන්නේ වේගයෙන් ගමන් කරනකොට පීඩනය අඩුයි, හෙමින් ගමන් කරනකොට පීඩනය වැඩි. සාමාන්‍යයෙන් ජල කඳක් වේගයෙන් ගමන් කරනවා නම් පීඩනය වැඩි. මේ පීඩනය අඩුයි. හෙමින් ගමන් කරනවා නම් පීඩනය වැඩි. ඒක නිසා මේ බර්නූලි මූලධර්මය කියලා කියන්නේ ඊටාම සුවිශේෂී මූලධර්මයක්. මේ බර්නූලි මූලධර්මයෙන් තමයි පුතේ අහස් යන්ත්‍රාවක්. එහෙම නැත්නම් ප්ලේන් එකක්. අහස් යානාවක් උඩට එසවෙන්නේ. රොකට් ජෙට් යන ඒවා නෙමෙයි. සාමාන්‍ය මගින් රැගෙන යන ගුවන් යානාවක් ඉහළට එසවෙන්නේ මේ බර්නූලි මූලධර්මයත් එක්ක. ඒක ඊටාම සුවිශේෂී ස්වාගැනීමක්. ඒ නිසා මේ බර්නූලි මූලධර්මයේ තියෙන සරල යෙදීමක් තමයි මෙහෙම එන හුලම් පාරක් නැත්නම් මේ එන ජල පිහිරක් මෙතන වේගයෙන් ගමන් කරනකොට අපිට පුළුවන් මෙතන පීඩනය අඩු කරගන්න. මෙතන පීඩනය අඩු වෙනකොට පුතේ මේක ඇතුලේ තියෙන හුලන් ටික මෙහෙම ඇදිලා මෙහෙට එනවා. ඒතර යම් පීඩනය අඩුවීමක් තියෙනවා නම් අපිට පුළුවන් මේකේ තව වේගය වැඩි කරලා මෙතන තව පීඩනය අඩු කරලා මේ ද්‍රව කඳන් ඉහළට ගන්න. ඒක නිසා මේ ප්‍රැක්ටිකල් එකේදී බොහොම අපිට විශේෂ වාසියක් සපයනවා. ඒ වාසිය ඉදිරියේදී අහනවා මේ විදිහට පොඩි නිර්මාණාත්මක ආකාරයට මේ ප්‍රශ්නය ඉදිරිපත් කර තිබීමෙන්. දැන් අපෙන් අහනවා පාසල් උපකරණයේ කොහොමද අහනවා මේකේ පීඩනය වෙනස් කරගන්නේ. මොකද පුතේ පාසල් උපකරණයේදී අපි කරන්නේ මේක කටින් වාතය ඉවත් කිරීම තමයි කරන්නේ. එහෙනම් පිළිතුර කටින් වාතය ඉවත් කිරීම. ඊළඟට හේයාර උපකරණයේ වැඩි දියුණු කළ ආකාරය. ඒ කියන්නේ මේ දැන් මේ ප්‍රැක්ටිකල් එකේ දීලා තියෙන එක. මේකෙදි කොහොමද මේ අදාළ උස වෙනස් කරගන්නේ? ජල පිහිරේ වේගය. මෙන්න මේ ජල පහර තියෙනවනේ. මේකට ජල පිහිර කියලාත් කියනවා. මේ ජල පිහිරේ වේගය, ජල පහරේ වේගය කරාමය මගින් සීරුමාරු කිරීමෙන්. ජල පිහිරේ වේගය සීරුමාරු කිරීමෙන් එහෙම නැත්නම් ජල පිහිරේ වේගය කරාමය මගින් සීරුමාරු කිරීමෙන්. සාමාන්‍යයෙන් පාසල් විද්‍යාගාරයේ උපකරණයට වඩා බීහි සඳහන් කළ වැඩි දියුණු කළ ඇටයුම භාවිතා කිරීමේ ප්‍රධාන වාසියක් අපිට ලබා දෙන්න. හරි. සාමාන්‍යයෙන් පුතේ මේකට දාන කෙමිකල් දැම්මොත් එහෙම මෙහෙම කට තියලා අපිට උරන්න බෑ.
සාමාන්‍යයෙන් අපිට ඇමෝනියා එහෙම දාලා දාපු වෙලාවක එහෙම නැත්නම් අධික සාන්ද්‍ර අම්ලයක් දාලා මේකේ ඝනත්ව සංසන්දනය කරන ලාට කට තියලා එකපාරක් ඇදුවොත් එහෙම ඉතින් ආයි ප්‍රැක්ටිකල් එකේ දත්ත ගන්න ජීවත් වෙන විදිහක් වෙන එකක් නැහැ. ඒක නිසා මේ විස සහිත ද්‍රව්‍යයන්ගේ සාමාන්‍යයෙන් අපිට කට තියලා උරන්න බෑ පුතේ. විද්‍යාගාරයේ තහනම් සුවඳ බැලීම, රස බැලීම, ආග්‍රහණය කිරීම ඒවා තහනම්. ඒක නිසා විද්‍යාගාරයේදී මේ විස සහිත ද්‍රාවණයන්ගේ ඝනත්ව සංසන්දනය කරනකොට මේ වගේ ඇටෝමකට යන එක අපිට ඉතාම වාසිදායකයි. හේතුව මේකදී අපේ ශරීරයත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ ජලයේ විසින් තමයි මේ පීඩනය අඩු වැඩි කරලා මේ හුලන් ටික එළියට අදින්නේ. එතකොට කිසිම කරදරයක් නැතුව අපිට මේ අදාළ ජල කඳන්, මේ ද්‍රව කඳන් විස වුණත් විස නොවුණත් ඉහළ පහළ ගෙන යන්න පුළුවන්. ඒක නිසා අපි ඊළඟ ප්‍රශ්නයට අපි යමු. ඉහත බීහි සඳහන් කළ වැඩි දියුණු කළ උපකරණය භාවිතයෙන් ලබා ගන්නා පාඨාංග කට්ටලයක් උපයෝගී කරගෙන අඳින ලද ප්‍රස්ථාරයේ පහත දක්වා ඇත. ප්‍රස්ථාරයේ පිළිවෙලින් ජලය සහ සල්ෆියුරික් අම්ලය සඳහා ද්‍රව කඳන් උසවල් වන HWHL අතර විචලනය පෙන්වයි. මෙන්න මෙතන පුතේ හරි අපූර්ව ඉඟියක් දීලා තියෙනවා කලින් උත්තරේට. මේකෙදි අපිට කියලා දෙනවා ජලයයි සල්ෆියුරිකුයි ගන්න කියලා. සල්ෆියුරික් කියලා කියන්නේ අධික සාන්ද්‍ර අම්ලයක්නේ. ඒතර ඒ අම්ලය පාවිච්චි කරලා අපි කට තියලා ඇද්දොතින් එහෙම මේ අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒක නිසා මෙන්න මේ පරීක්ෂණයේදී මේ ප්‍රශ්නේදී ඉඟියක් දීලා තියෙනවා කලින් ප්‍රශ්නෙට උත්තරයක් විදිහට. ඒ නිසා ප්‍රශ්නවල අලුත්ම ආකාරයක හිතා ගන්න බැරි තැනක් දුන්නොත් එහෙම ඉඟියක් ප්‍රශ්නය ඇතුලේ අනිවාර්යෙන් අන්තර්ගතයි. එහෙනම් අපි යමු පිළිතුරු සඳහා. මෙම පරීක්ෂණයේදී මිලිමීටර් 1ක නිරවද්‍යතාවයකින් දිග මැනිය හැකි පරිමාණයක් ඔබට සපයා ඇත. මෙම පරීක්ෂණයේදී ලබාගත් HW මිනුම සඳහා බැඳුණු උපරිම භාගික දෝෂය කොපමණද කියලා අපෙන් අහලා තියෙනවා. දැන් පුතේ මේක අපිට පුළුවන් බොහොම සරලව HW සඳහා උපරිම භාගික දෝෂය හොයලා පෙන්නන්න. සාමාන්‍ය අපි දන්න භාගික දෝෂය කියලා කියන්නේ ඩෙල්ටා L බෙදීම පාඨාංකය. මේකේ මිලිමීටර් 1යි. ඒතර මෙතන මේක CN 1යි. ඒතර මේක අපිට ගත හැකි 0.01ක් හෝ 100ට 1ක් කියලා මේ අදාළ මේ තියෙන භාගික දෝෂය, මේ තියෙන ප්‍රතිශත දෝෂය අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රස්ථාරයේ මත වූ P සහ Q ලක්ෂ දෙක භාවිතා කරමින් සල්ෆියුරික් අම්ලයේ සාපේක්ෂ ඝනත්වය ගණනය කරන්න. එතකොට අපිට පුළුවන් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයාගන්න. මේකේ දත්ත දෙක සලකුණු කරලා තියෙනවා පුතේ. එතකොට මේකේ අනුක්‍රමණය අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මේකේ අනුක්‍රමණය 480 ඍණ 130 බෙදීම 270 ඍණ 80. එතකොට මෙතනින් එනවා DW බෙදීම DL බෙදීම DW සමානයි 35 බෙදීම 19 කියලා සුළු වෙලා එනවා. ඒතර මෙතන අනුපාතය එනවා 1.84යි කියලා. එහෙනම් අදාළ සල්ෆියුරික් අම්ලයේ සහ ජලයේ ඝනත්ව අතර අනුපාතය 1.84යි කියලා ප්‍රස්ථාරයේ දීලා තියෙන සංකේත වලින් මේ ඛණ්ඩාංක වලින් අපිට ගන්න පුළුවන්. එහෙනම් මෙතන සාමාන්‍ය අපිට ගන්න පුළුවන් පුතේ මෙතන සරල කාරණයක් සල්ෆියුරික් අම්ලයේ සාපේක්ෂ ඝනත්වය අපිට මෙතනින් අහන්නේ. දැන් මෙතනින් සාපේක්ෂ ඝනත්වය අහනකොට දැන් අනුක්‍රමණය දැන් මේ අර අපි ඉස්සෙල්ලා ගත්තු දීර්ඝ සමීකරණේ තියෙනවානේ HL සඳහා. ඔය HL සඳහා ගත්තු දීර්ඝ සමීකරණයෙන් එන අනුක්‍රමණය කියලා කියන්නේ කවුද? හරි. එන අනුක්‍රමණය කියලා කියන්නේ DW බෙදීම DL ඒක චෙක් කරා නම් අපිට හොයාගන්න පුළුවන්. එතකොට සාපේක්ෂ ඝනත්වය කියලා කියන්නේ DL බෙදීම DW ඒක සමානයි 1ට අනුක්‍රමණය. එහෙනම් මේ අනුක්‍රමණය අපිට මෙතනින් අරගෙන මේ 1ට අනුක්‍රමණය දාලා අපිට පුළුවන් මේ පිළිතුරු සඳහා හරි පහසුවෙන් යොමු වෙන්න. දෙවෙනි ප්‍රශ්නය චාල්ස්ගේ නියමයේ සත්‍යාපනය කිරීම තමයි අපිට දැන් තියෙන පරීක්ෂණය. මේ පරීක්ෂණයේදී පුතේ අපිට අසම්පූර්ණ රූප සටහනක් දීලා තියෙනවා. මේ අසම්පූර්ණ රූප සටහන සම්පූර්ණ කරගෙන අහලා තියෙන ප්‍රශ්නවලට උත්තර දෙන්නයි දැන් අපි යොමු වෙන්නේ. පරීක්ෂණය නිවැරදිව කිරීම සඳහා සරාව තුළ ABCD වලින් කුමන මට්ටමක් සඳහා ජලය පිරවිය යුතුද? පුතේ මේ පරීක්ෂණයේදී මෙහෙම ජලතාපකයක් අරගෙන මේ ජලතාපකයක් අරගෙන මේකට දානවා පරිමාණයක් එක සෙට් කරලා තියෙන මෙන්න මේ විදිහට තියෙන පොඩි නලයක් සිහින් සිහින් අභ්‍යන්තර අරයක් තියෙන නලයක්. ඒ වගේ මේකේ බිත්ති ගොඩක් සිහින් වෙන්නත් ඕන. එතන මේ ගානට අපි ජලය දානවා. මොකද මේ පරීක්ෂණය කරන කාලය පුරාවටම මෙන්න මේක තමයි පුතේ වාතකඳ. මෙන්න මේ වාතකඳ ජලය තුල පවතින්නට ඕන. ඒක නිසා මෙන්න මේ වගේ ඉහළ මට්ටමකට දාන්න ඕන. එතකොට අපි මේ පරීක්ෂණයේ හැටියට A කියලා කියන්නේ මෙතන තියෙන ඉහළම ද්‍රව මට්ටම. එහෙනම්
ඉහළම ද්‍රව මට්ටමට අපි මේකට වතුර පුරවන්නට ඕන. ඊළඟට මේකේ කියනවා ජලයට අමතරව මේ පරීක්ෂණයේදී ඔබට අවශ්‍ය එහෙත් අසම්පූර්ණ රූපසටහනේ දක්නට නොමැති වැදගත් අයිතමය නිසි ප්‍රමාණයට අඳින්න කියලා. ගොඩක් වෙලාවට චාල්ස්ගේ නියමයේ ඒ වගේම පීඩන නියමය ඒ වගේ තැන්වලදී මේකෙදි මේ මන්තය කියන එක පුතේ විශේෂ හැඩයක් ගන්නට ඕන. සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට මුළු බඳුනම පුරවා මේ බඳුන ප්‍රදේශයේම ආවරණය වන විදිහට මේ මන්තය තියෙන්නට ඕන. මේ පුංචි කන් හැඳි වගේ මන්ත එහෙම දාලා රූපසටහන අඳින්න එපා ලකුණු හම්බෙන්නේ නැහැ. මේ මුළු බඳුනම ආවරණය වන විදිහට කලතන්න පුළුවන් විදිහට ටිකක් ලොකු මන්තයක් ඔබ ඉදිරිපත් කරන්නට ඕන. ඒ මන්තය නිවැරදිව අඳිනවට තමයි මේ අදාළ ලකුණ ලැබෙන්නේ. මෙම ලකුණ ප්‍රදානය කිරීමට මන්තයේ හැඩලය ඒ ජල මට්ටමට ඉහළින් තිබිය යුතුයි. මේ හැඩල් එක තියෙනවනේ මෙතනින් උඩින්. ඊළඟට මන්තයේ නිසි ආකාරයේ තරමට හෝ මන්තයේ මුදුවේ ප්‍රමාණය විශාල විය යුතුයි. මේ විදිහට ලොකු ආකාරයකට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අදාළ ලකුණ හම්බෙන්නේ නැහැ. C. මේ පරීක්ෂණයේදී ජල කෙන්දට වඩා රසදිය කෙන්දක් භාවිතා කිරීමේ ලැබෙන වාසි දෙකක් දෙන්න. පුතේ මෙතන වාසි කීපයක් තියෙනවා. මේ රසදිය පෘෂ්ඨ තෙත් නොකරනවා. ඒක නිසා පෘෂ්ඨයත් එක්ක ඇලෙන්නේ නැහැ. පහසුවෙන් ඉහළ පහළ යනවා. ඊළඟ රසදිය වල වාෂ්ප පීඩනය නොගිනී හැකි තරම් කුඩායි. වාෂ්ප පීඩනය ගොඩාක් අඩුයි. ඒක නිසා අපිට විශේෂ වාසියක් තියෙනවා. මෙතනදී වාෂ්ප පීඩනයෙන් මේ පරීක්ෂණයට බලපෑම් ඇති කරන්නේ නැහැ. මොකද උෂ්ණත්වය වෙනස් වෙන පරීක්ෂණවලදී වාෂ්ප පීඩනය වෙනස් වෙන්න පුළුවන්. කරදර කරන්න පුළුවන්. නමුත් අපිට මෙතන තියෙන විශේෂ වාසිය තමයි මොකද වාෂ්ප පීඩනයේ අවම රසදිය භාවිත කරාම ඒතර වාෂ්ප පීඩනයෙන් ඇති කරන්න පුළුවන් බාධාව නොගිනී හැකියි කියලා අයින් කරන්න පුළුවන්. තව අපිට දෙන්න පුළුවන් උදාහරණ තමයි මේ හේතු තමයි මේ රසදිය වල ඉහළ ඝනත්වයක් තියෙනවා. ඒතර චූටි රසදිය ස්කන්ධයකින් අපිට පුළුවන් මේක ගොඩක් තෙරපන්න. මේ වාතකඳ ගොඩක් තෙරපලා ඉහළ විසුරුමක් සහිත පාඨාංක ලබාගත හැකි වන පරිදි මේ පරීක්ෂණය සිදු කරන්නට පුළුවන්. ඒක නිසා සාමාන්‍ය අපිට කියන්න පුළුවන් රසදිය වල ඝනත්වය වැඩි නිසා ගොඩක් මේ වායු කඳ සම්බින්දනය කර ඉහළ විසුරුමක් සහිත පාඨාංග ලබා ගන්නට පුළුවන්. රසදිය පෘෂ්ඨ තෙත් නොකරන නිසා පහසුවෙන් මේ පරීක්ෂණය කරන්න පුළුවන් දෝෂය අවම වන විදිහට. ඊළඟ රසදිය පාරාන්ත නිසා පහසුවෙන් අඳුර ගන්නට පුළුවන්. රසදියේ වාෂ්ප පීඩනය නොගිනී හැකි මට්ටමක පවතින නිසා පරීක්ෂණයට එහි වාෂ්ප පීඩනය ඇති වෙන බලපෑම නොසලකා හරින්න පුළුවන්. ඉතින් ඒ වගේ හේතු ගොඩක් ලියන්න පුළුවන්. නැත්නම් අපිට මේක ඍණාත්මක පිළිතුරු පුතේ බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒ කියන්නේ ජලය දැම්මනම් මොකද වෙන්නේ? ජලය දැම්මනම් බිත්ති වල ඇලෙනවා, වාෂ්ප පීඩනය වැඩි වෙනවා. ඒ වගේ ඍණාත්මක පිළිතුරු නෙගටිව් ආන්සර්ස් දීලත් මේකට ලකුණු ගන්න පුළුවන්. හැබැයි හැමතිස්සෙම ඔය ඍණාත්මක පිළිතුරු සැපයීම කල්පනාකාරීව කරන්න. මොකද ඒකට ලකුණු නොලැබෙන තැන් ගොඩක් තියෙන නිසා. D. උෂ්ණත්වය වැඩි කරනු ලබන විට රසදිය කෙන්දද ප්‍රසාරණය වේ. සිර කර ඇති වාකන්දෙහි පීඩනයේ කෙරෙහි මෙම ප්‍රසාරණය බල නොපාන්නේ ඇයිදැයි පෙන්වන්න. දැන් අපි මේ නලය වෙනම ඇඳොත් එහෙම දුවේ පුතේ මේ නලය වෙනම ඇඳොතින් එහෙම මෙන්න මේ විදිහට රස දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. අපි හිතුව මේක දැන් ප්‍රසාරණය කරපු තවත් අවස්ථාවක් ගන්නකෝ. ප්‍රසාරණය කරාම මෙන්න මේ වගේ මේ වාතකඳත් ප්‍රසාරණය වෙනවා. හැබැයි අමතක කරන්න එපා රසදිය කියලා කියන්නේ ඉතින් සාමාන්‍ය පදාර්ථයක්. එයත් ප්‍රසාරණය වෙනවා. මේ වෙලාවේ තිබිච්ච දිග L1 නම් මේ වෙලාවේ තිබිච්ච දිග L2 නම් අපි දන්නවා L2 කියන එක නා විශාලයි L1 වලට වඩා. ඒතර පුතේ ප්‍රසාරණය වීමක් තියෙනවා. අපි අහනවා මෙයාගේ මේ අභ්‍යන්තරයේ පීඩනය ගත්තොත් එහෙම මේක P සමානයි මෙන්න මේ ෆයි ධන මේ රසදිය ගන්ධ නිසා ඇති වෙන පීඩනය මම P ඩෑෂ් කියලා ගන්නවා. මෙයාගේ අභ්‍යන්තර පීඩනය ෆයි මේ සමානයි මම P කියලා ගන්නවා P ඩෑෂ් ඒක සමානයි මේ බාහිර පීඩනය වායු ගෝලයෙන් දෙන එක නා ෆයි ධන රසදිය නිසා ඇති වෙන පීඩනය එතනත් මම ගන්නවා P ඩෑෂ් කියලා. පුතේ අහනවා මේ රසදිය කන්දේ දිග වෙනස් වීම මේ රසදිය කන්ද ප්‍රසාරණය වෙලා දිග වෙනස් වීම මෙන්න මෙතන P කියන පීඩනයට සමාන P කියන පීඩනයට බලපෑම් ඇති කරන්නේ නැත්තේ ඇයි කියලා. පුතේ මෙතන ඇත්තටම හිතෙන්න පුළුවන් මේ පීඩනයට රසදිය කඳ ලොකු වෙනකොට රසදිය කඳ ප්‍රසාරණය වෙනකොට උස වැඩි වෙනකොට HROG වැඩි වෙලා පීඩනය වැඩි වෙනවා කියලා වැරදි මේ තේරුම් ගැනීමක් දරුවෙක්ට තියෙන්න පුළුවන්. අමතක කරන්න එපා මෙහෙම ප්‍රසාරණය වෙනකොට යමක් වැඩි වෙන රත් වෙලා පරිමාව වැඩි කර ගන්නකොට එයාගේ ඝනත්වයත් අඩු වෙනවා. මොනවා වුණත් මෙතන පීඩනයක් මේ රසදිය කඳ විසින් නැති කරන්නේ මේ රසදිය කඳේ බර නිසා. මෙතන පීඩනය මේ රසදිය කඳ විසින් නිර්මාණය කරන්නේ මේ රසදිය කඳේ බර නිසා. හැබැයි ආදරණීය දුවේ පුතේ
මේ රසදිය කඳ ප්‍රසාරණය වුණා කියලා රසදිය කඳේ බර පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. එහෙනම් පීඩනය ඇති කරන්න හේතු වෙච්ච සාධකයේ වෙනස් වෙලත් නැහැ. එහෙනම් මේ ඇතුලේ පීඩනය වෙනස් වෙලත් නැහැ. සරලව කියන්න පුළුවන් දිග වැඩි වුණාට ඝනත්වය අඩු වෙලා නැවත ඒම බරම ලබා දෙන නිසා රසදියවල ප්‍රසාරණයෙන් පීඩනයට බලපෑම් ඇති කරන්නේ නැහැ කියලා. ඊළඟට මෙම පරීක්ෂණයේදී සිර වී ඇති වාකඳෙහි දිග L0 එහි උෂ්ණත්වයේ තීටා මැනීමට ඔබට කියා ඇතැයි සිතන්න. උෂ්ණත්ව මානය කියවීම මගින් සිර වී ඇති වායු කඳේ උෂ්ණත්වයම ලබා දෙන බවට L තීටා අදාළ නියම දිගම වන බවද සාතික කර ගැනීමට ඔබ අනුගමනය කළ යුතු පරීක්ෂණාත්මක ක්‍රමවේද ප්‍රධාන පියවර ලියා දක්වන්න. ක්‍රමවේදවල ප්‍රධාන පියවර ලියා දක්වන්න. දැන් අපෙන් අහන්න පුතේ රෝමිලකම් පළවෙනි එක උෂ්ණත්වමාන කියවීම මගින් සිර වී ඇති වායු කඳේ උෂ්ණත්වයම ලබා දෙන බවටද. එහෙනම් පළවෙනි එකෙන් අහන්නේ මොකද්ද? අපි මෙයාගේ උෂ්ණත්ව මෙයාගේ අපි මේ උණුසුම මයින්නේ පුතේ මේ ජලයේ. හැබැයි අපි එයාගේ මෙතනින් පෙන්වන පාඨාංකය අපි කියනවා මෙන්න මේ නලය තුල තියෙන වාකඳේ උෂ්ණත්වයට සමානයි කියලා. මේක නිකන් බැලු බැලමට පොඩි බොරුවක් නිකන් වැරදි පියවරක් විදිහට පේන්න පුළුවන්. නමුත් මේකදී අපිට අතුලට මුකුත් දාන්න බැරි නිසා පුතේ කරන්න දෙයක් නැහැ. කරන්න වෙන්නේ මේ දෙක සමානයි කියලා ගන්න එක තමයි. එහෙනම් අපි මේ සමානයි කියලා ගන්න එක කරන උපකල්පනයේ ජස්ටිෆයි කරන්න ඕන. එහෙම නැත්නම් සාධාරණීකරණය කරන්න ඕන කොහොම හරි ක්‍රමයකින්. එහෙනම් මොකද කියන්නේ? මේ සරාව හොඳින් මන්තනය කරනකොට මේ ජලසරාව හොඳින් මන්තනය කරනකොට මෙන්න මේ බඳුන පුරාවටම මේ ඒකාකාර උෂ්ණත්වය පැතිර ගිහිල්ලා මෙන්න මේ වාකඳේ උෂ්ණත්වයයි ජලයේ උෂ්ණත්වයයි සමානයි කියලා අපිට හිතන්නට පුළුවන්. එහෙනම් ඊළඟ කාරණය තමයි අපි සාමාන්‍යයෙන් මේක හරියටම ලියනවා නම් මෙන්න මෙහෙමයි. උෂ්ණත්වය මැනිය යුතු උෂ්ණත්වයේ අවට නැත්නම් මැනිය යුතු උෂ්ණත්වයේ අවට ජල කඳේ උෂ්ණත්වය උච්චාවචනය කිරීමෙන් ඉහළ පහළ දැමීමෙන් අපිට මෙන්න මේ ජල කඳේ උෂ්ණත්වයයි මේ දින වායු කඳේ උෂ්ණත්වය සමානයි කියලා හිතන්න පුළුවන්. පළවෙනි එක පියවර තමයි මොකද්ද? මම මේ තාම රෝමි ලක්කම් එකට උත්තර කියන්නේ. පළවෙනි පියවර තමයි ජල කඳය හොඳින් මන්තනය කිරීම. දෙවෙනි එක නා තමයි මැනිය යුතු උෂ්ණත්වයේ අවට ජලතාපකයේ උෂ්ණත්වය කිහිප වරක් උච්චාවචනය කිරීම. කොහොමද? 1000ක ඇතුළට දානවා 1000ක එළියට ගන්නවා. 1000ක ඇතුළට දානවා 1000ක එළියට ගන්නවා. එහෙනම් පුතේ 1000ක ඇතුළට දාපු ගමන් මේක රත් වෙලා උඩට යනවා. 1000ක එළියට ගත්ත ගමන් මේකයි කූල් වෙනවා. එහෙනම් මොකද කරන්නේ? අපි 1000ක දානවා ගන්නවා. ඔය වැඩේ ටිකක් වෙලා කරනකොට මෙයාගේ උෂ්ණත්වය අපි තුමු සෙල්සියස් එක 40 කියලා. ඒ 40 අවට උඩ පහළ යනවා. ඒතර කීප වාරයක් මෙහෙම උඩ පහළ යනකොට පුතේ අපිට හිතන්න පුළුවන් ජලයේ උෂ්ණත්වයයි මෙන්න මේ තියෙන වාකඳේ උෂ්ණත්වයයි සමානයි කියලා. ඒ දෙකම ලියන්න ඕන. මන්තනය කිරීමයි අර මං කියපු උච්චාවචනය කිරීමයි කියන කාරණා දෙකම මෙතනදී ලියන්නට ඕන. ඊළඟට දෙවෙනි එක තමයි පුතේ රෝමි ලක්කම් දෙක L තීටාහි දිග තීටා සෙල්සියස්ට අදාළ නියම දිග වන බවට සාතික කර ගැනීමට ඔබ අනුගමනය කරන පරීක්ෂණාත්මක ක්‍රමවේදය මොකක්ද කියලා අහන්නේ. එතකොට රෝමි ලක්කම් දෙකේ කියන්නේ අදාළ නියම දිගය ඇවිල්ලාද කියලා කොහොමද ඔය තහවුරු කරගන්නේ? කොහොමද හරියටම ෂුවර් එකටම කියන්නේ? හරිම නියම දිගට ඇවිල්ලා නම් පුතේ අපි මේ බඳුනේ උෂ්ණත්වය අදාළ මනින උෂ්ණත්වයේ පවත්වා ගන්නකොට මේ රසදිය බිඳුව නැත්නම් මේ වාකඳේ දිග අචලව පවතින්නට ඕන. එහෙම නැත්නම් රසදිය බිඳුව ගමන් නොකර නොසෙල්වි අචලව පවතින්නට ඕන. එහෙනම් යම් කාලයක් පුරාවට මොකද කියන්නේ? නැත්නම් මිනිත්තුවක් දෙකක් පුරාවට නැත්නම් අදාළ මනින උෂ්ණත්වය නියතව පවත්වා ගන්නා විටකදී මේ රසදිය බිඳුවේ පිහිටීම නොවෙනස්ව පවතී නම් අපිට කියන්න පුළුවන් හරියටම මේ වාකඳ නියම ගානට ප්‍රසාරණය වෙලා ඉන්නේ කියලා. සිදුරේ විශ්කම්භයේ ඒකාකාර වූ කේශික නලයේ සිර වී ඇති වියලි වාකඳෙහි සෙල්සියස් බිඳුවේ සහ තීටාහි දිගවල් පිළිවෙලින් L0 L තීටා නම් L තීටා සඳහා ප්‍රකාශනයක් ගැමා P L0 තීටා ඇසුරෙන් ලියන්න. ගැමා P යනු වියලි වාතය සඳහා නියත පීඩනයේදී පරිමා ප්‍රසාරණතාවය වේ. දැන් පුතේ මෙන්න මෙතන අපිට පුළුවන් අර චාල්ස්ගේ නියමය ඇසුරෙන් ගන්න. චාල්ස්ගේ නියමය කියන්නේ මොකද්ද? යම්කිසි වෙලාවක යම්කිසි උෂ්ණත්වයකදී සෙල්සියස් අංශක එකක උෂ්ණත්ව වැඩිවීමක් සපයනකොට නියම චාල්ස් නියමය ඒක තමයි පුතේ. සෙල්සියස් අංශක එකක උෂ්ණත්ව වැඩිවීමක් සපයනකොට එම වාත කඳ එම වායු කඳ
සෙල්සියස් බිඳුවේ උෂ්ණත්වයෙන් 273න් එකක කොටසකින් ප්‍රසාරණය වේ කියලා තමයි චාල්ස් හරියටම කියන්නේ. ඊට පස්සේ ගේලුසෙක් තමයි පුතේ අර අපි දන්න චාල්ස් නියමය ඉදිරිපත් කරන්නේ. ගේලුසෙක් තමයි කියන්නේ මොකද? අචල වායු ස්කන්ධයක පීඩනයේ නියතව පවතින විටදී ඒ පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝම සමානුපාතිකයි කියලා. ඒක පුතේ ගේලුසෙක් කියන්නේ. චාල්ස් කියන්නේ මොකද්ද? යම්කිසි උෂ්ණ වායු කන්දක අචල වායු ස්කන්ධයක් නියත පීඩනයක පවතින විටදී උෂ්ණත්වය ඉහළ දමන සෑම සෙල්සියස් අංශක එකකටම එහි පරිමාව සෙල්සියස් බිඳුවේ පරිමාවෙන් 273න් එකක පංගුවකින් වැඩි වේ කියලා තමයි චාල්ස් හරියටම ওই නියමය ඉදිරිපත් කරන්නේ. ඒක නිසා මේ චාල්ස්ගේ නියමයේ ඇසුරෙන් අපිට ගොඩ ගන්න පුළුවන්. ඒක තියරි වල උගන්වනවා. v θ සමානයි v නෝට් 1 ධන ගැමා p θ කියලා. මේ ගැමා p කියන එක්කෙනා පුතේ ඕනෑම වායුවකට අදාළව නියතයක්. ඒක 1/273යි. මේ ගානට ඒක අදාළ නැහැ. මම අතර දෙනකොට ඒ කිව්වේ. එතකොට මෙයාගේ හරස්කඩ වර්ගඵලයේ වාරයක් L θ සමානයි හරස්කඩ වර්ගඵලයේ වාරයක් L නෝට් 1 ධන ගැමා p θ කියලා මේක ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් ඒ කැපිලා ගියාම හරස්කඩ වර්ගඵලයේ නියතයි කියලා ගත්තාම L θ සමානයි L නෝට් 1 ධන ගැමා p θ කියලා මෙතන අපිට මේ ප්‍රකාශනය ඉදිරිපත් කරන්න පුළුවන්. මම මේ ප්‍රකාශනය ගත්තේ කොහොමද කියලා මෙතනදි මතක් කරන්නේ නැහැ. කාල වේලාවක් ගැටලුවක් තියෙන නිසා මෙන්න මේ ප්‍රකාශනය අපි චාල්ස් නියමයේ අසුරෙන් ගන්නෙ. එතකොට මෙතනට ඔකෙන් අපිට එන්න පුළුවන්. හොඳයි. ඒ ප්‍රශ්නෙත් එක්ක අපිට දෙවෙනි ප්‍රශ්නයත් අවසන් වෙනවා. දැන් අපිට යන්න තියෙන පුතේ තුන්වෙනි ප්‍රශ්නෙට චලාන්වීක්ෂය සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. මේ ප්‍රශ්නය චලාන්වීක්ෂය සම්බන්ධව ආපු හොඳම ප්‍රශ්නය මේ වෙනතෙක්. දැන් මේ ප්‍රශ්න පත්‍රය ඇවිල්ලා 2019 20 විතරයි අවුරුදු දෙකයි තිබ්බේ. මේ පරීක්ෂණය තමයි දැනට ආපු හොඳම ප්‍රශ්න පත්‍රය. මේ ප්‍රශ්නය චලාන්වීක්ෂය සම්බන්ධයෙන් ඊටාම විරල ගණයේ ප්‍රශ්න දෙකක් විතර මේක අහලා තියෙනවා. ඔබට මේ පේන්නට තියෙන්නේ මේ චලාන්වීක්ෂය පුතේ මේ තියෙන්නේ ඔබට සාමාන්‍ය පාසල් විද්‍යාගාරයේදී භාවිත කරන්න පුළුවන් චලන්වීක්ෂයක්. මේ චලන්වීක්ෂයේ මෙන්න මේ තමයි අන්වීක්ෂ කොටස. මේ සිරස් පරිමාණයක් මෙතන පේන්නට තියෙනවා. ඒ වගේම මේ ආනත කරාට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මෙන්න මේ අතරට තිරස් පරිමාණයක් තියෙනවා. කාචයක් තියෙනවා පැහැදිලිව පාඨාංක බලා ගන්න. ඔබට මෙතන දකින්නට පුළුවන් නම් මෙන්න මෙතන තියෙන පුතේ පැහැදිලිව පේන වර්ණීය පරිමාණයක්. මේ තියෙන වර්ණීය පරිමාණයක්. ඊළඟට මෙතන තියෙන ස්ප්‍රීතු ලෙවල් එකක්. නැත්නම් වෝටර් ලෙවල් එකක් තියෙනවා. ඊළඟට මෙන්න මෙතන මෙන්න මේ තියෙන පුතේ උපනෙත. මේ තියෙන උපනෙත. මේ චලන්වීක්ෂය ඇතුලේ හරස් කම්බියක් පැහැදිලිව පේන්නට තියෙනවා. ඒ හරස් කම්බි ටිකක් අමාරුයි අපිට මේ වෙලාවේ දක ගන්න. ඉතින් ඒක නිසා මේ විදිහට අපි චලන්වීක්ෂය සවි කරාට පස්සේ මේ ස්ක්‍රූප්පුවෙන් පුළුවන් මෙන්න මේ ස්ක්‍රූප්පුවෙන් පුළුවන් මේ චලන්වීක්ෂය මේ කොටස ඉහළ පහළ යවන්න. ඊළඟට මෙන්න මේ ස්ක්‍රූප්පුවෙන් පුළුවන් ටිකක් ඒක දකින්නට අමාරුයි. මේ ස්ක්‍රූප්පුවෙන් පුළුවන් ඉතා සියුම්ම මේ උඩ පද්ධතිය මෙහෙටයි ගෙනියන්න. තිරස්ව ගෙනියන්න. මෙන්න මෙතන තව ස්ක්‍රූප්පුවක් තියෙනවා පුතේ. මේ ස්ක්‍රූප්පුවෙන් පුළුවන් ඒක පේනවා ටිකක් අඩු ඇති. නමුත් දැන් සාමාන්‍යයෙන් සීරුවෙන් බලන් හිටියොත් එහෙම පේන්න පුළුවන්. මේක කරකවනකොට සාමාන්‍යයෙන් මෙන්න මේ පද්ධතිය තරමක් ඉහළ පහළ යනවා. එතකොට මෙන්න මේ ස්ක්‍රූප්පුවයි මේ ස්ක්‍රූප්පුවයි සියුම් සීරුමාරු ස්ක්‍රූප්පුව විදිහට තමයි අපි හඳුන්වන්නේ. මේක දල සීරුමාරු ස්ක්‍රූප්පුව මේක ටක් ගාලා නාභිගත කිරීමේ ස්ක්‍රූප්පුව කියලාත් මේක හඳුන්වනවා. මේ පොඩ්ඩක් කරකවනකොට මේක එහෙට මෙහෙට යනවා. හැබැයි පුතේ මේවා කරකවනකොට මේක මේවා හිමීට චලනය වෙන්නේ. මේක සියුම්ම සිද්ධ වෙන කාරණයක්. හැබැයි හොඳින් මතක තියාගන්න ඕනෑම චලන්වීක්ෂයක තියෙන වැදගත් කාරණයක් තියෙනවා. ඔබට පේනවා මෙන්න මෙතන විශේෂ ස්ක්‍රූප්පුවක් තියෙනවා. මෙන්න මෙතන තියෙන විශේෂ ස්ක්‍රූප්පුව. ඒ වගේම තව ඒ වගේම ස්ක්‍රූප්පුවක් තියෙනවා අනිත් පැත්තේ. මෙන්න මෙතන ඔබට පේනවා මෙන්න මෙතනත් විශේෂ ස්ක්‍රූප්පුවක් තියෙනවා. දැන් පුතේ මෙන්න මෙතන මේ තියෙන ස්ක්‍රූප්පුවයි ඊළඟට මෙතනදී මේ තියෙන ස්ක්‍රූප්පුවයි ඊටාම වැදගත්. මේ ස්ක්‍රූප්පුව අගුළු දැම්මොත් විතරයි තද වෙන්න කැරකෙව්වොත් විතරයි මෙන්න මේ උඩ තියෙන මෙන්න මේ සියුම් සීරුමාරු ස්ක්‍රූප්පුව වැඩ කරන්නේ. මේ සියුම් සීරුමාරු ස්ක්‍රූප්පුව වැඩ කරන්නේ මේ තිරස් සහ සිරස් පරිමාණ අදාළ යතුරු වලින් මෙතනින් සහ මෙන්න මෙතන තියෙන යතුරෙන් සහ මේ පැත්තේ තියෙන යතුරෙන් අගුළු දැම්මොත් විතරයි. මේක තද කරොත් විතරයි පුතේ මෙතන තියෙන සියුම් සීරුමාරුවෙන් මේක වැඩ කරන්නේ. මෙන්න මේ තියෙන යතුරු දැමීමේ අගුළු දැමීමේ මේ ස්ක්‍රූප්පුව තද කරොත් විතරයි මේ සියුම් සීරුමාරු ස්ක්‍රූප්පුව වැඩ කරන්නේ. ගොඩක් දරුවෝ මේ කාරණේ දන්නේ නැහැ. ඔබට මේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක නිසා මේ දේවල්
සමහරවිට අඳුර ගන්න බැරි වෙන්නට පුළුවන්. දකින්න නොලැබෙන්නට පුළුවන්. ඒක නිසා තමයි මෙතනදී විශේෂයෙන්ම මේ සම්බන්ධව දැනුවත් කිරීමක් සිදු කරේ. හොඳයි. මේ තියෙන චලාන්වික්ෂයේ අපිට කියනවා අදාළ කොටස් හඳුනා ගන්නට කියලා. දැන් A කොටස, B කොටස සහ C කොටස අපිට දැන් තිරය දකින්නට පුළුවන්. A කොටස යටතේ පුතේ හඳුනා ගැනීමක් කරන්න තියෙනවා. A කියලා කියන්නේ අපිට නැවත චලාන්වික්ෂයේ රූපයට යන්න පුළුවන් නම් A කොටස ඔබට පේනවා ඉස්සෙල්ලා මම කියපු සියුම් සැකසුම් ස්කුරුප්පුව. සියුම් සැකසුම කියලා හරියන්නේ නැහැ. ස්කුරුප්පුව කියන වචනය අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් ඇණය කියන වචනය අත්‍යවශ්‍යයි. සියුම් සැකසුම් ඇණය ස්කුරුප්පුව. B කියලා කියන්නේ පුතේ නාභිගත කිරීමේ ස්කුරුප්පුව නැත්නම් අන්වීක්ෂයේ දල සැකසුම් ස්කුරුප්පුව. ඊළඟට C කියලා කියන්නේ මට්ටම් ස්කුරුප්පුව. C කියලා කියන්නේ මට්ටම් ස්කුරුප්පුව. සමහරවිට මම ඔබට ඒ රූපය පෙන්වන්න ඉස්සෙල්ලා පෙන්වන්න බැරුණා අදාළ රූපේ. මෙන්න මෙතන C කියලා ඉදිරිපත් කළ තියෙන පුතේ මේ අදාළ චලනවික්ෂයේ වේදිකාව මට්ටම් කරගන්න ලෙවල් කරගන්න තමයි මේකලොන් තියෙන්නේ. මේකලො කරකවනකොට මේක ඉහළ පහළ උඩ පහළ යනවා. ඉතින් ඒක නිසා C කියලා කියන්නේ මට්ටම් ස්කුරුප්පුව මට්ටම් ඇණය. එහෙම ඊළඟට D කියලා කියන්නේ මේ ගාණේ හැටියට මොකද්ද? ස්ප්‍රීතු ලෙවලය නැත්නම් වෝටර් ලෙවල් එක කියලා කියන්නේ තෝකම තමයි. ස්ප්‍රීතු ලෙවලය. පුතේ සියුම් සැකසුම් ස්කුරුප්පුව එහෙම නැත්නම් ඒ වල කාර්යභාරය මොකද්ද? සිරස් දිශාව ඔස්සේ සියුම් සැකසුම් සිදු කිරීමට හෝ ප්‍රතිබිම්බය සියුම් නාභිගත කිරීම සඳහා සිරස් දිශාව ඔස්සේ සියුම් සැකසුම් සිදු කිරීමට හෝ ප්‍රතිබිම්බය සියුම් නාභිගත කර ගැනීම සිදු කිරීම සඳහා. ඊළඟට B නාභිගත කිරීමේ ස්කුරුප්පුව මේකේ කාර්යභාරය මොකක්ද? වස්තුවේ ප්‍රතිබිම්බය නාභිගත කර ගැනීමට හෝ වස්තුවේ පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගැනීමට. ඊළඟට පුතේ C මට්ටම් ස්කුරුප්පුව. මට්ටම් ස්කුරුප්පුවේ තියෙන චලනවික්ෂයේ පද්ධතිය නැත්නම් වේදිකාව මට්ටම් කිරීමට. ඊළඟට D ස්ප්‍රීතු ලෙවලේ තියෙන්නේ මට්ටම් බව තහවුරු කර ගැනීමට. දැන් ගොඩක් දරුවන්ට ඔතන ගැටලුවක් තියෙනවා. මට්ටම් ස්කුරුප්පුව තියෙන්නේ මොකටද? මේක වේදිකාව මට්ටම් කරගන්න. ඊළඟට ස්ප්‍රීතු ලෙවලේ තියෙන්නේ මොකටද? මේක මට්ටම් වුණාද නැද්ද කියලා හරියට තහවුරු කරගන්න. ස්ප්‍රීතු ලෙවලේ ගහලා නැත්නම් පුතේ අපි දන්නේ නැහැ මේක මට්ටම් කළාද නැද්ද කියලා. සමහර දරුවෝ කියනවා ස්ප්‍රීතු ලෙවලේ තියෙන්නේ මට්ටම් කරගන්න කියලා. ස්ප්‍රීතු ලෙවලෙන් මට්ටම් කරගන්න බෑ පුතේ. අර එන කරකවල තමයි මට්ටම් කරගන්න පුළුවන්. ඒක මට්ටම් වුණාද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. ඔය වෝටර් ලෙවල් එකෙන් ස්ප්‍රීතු ලෙවල් එක හරියට පෙන්නුවට පස්සේ. ඒතර මෙතන ඉන්ඩිකේට් කරන්නේ. මේක පෙන්වන්නේ කවුද? ස්ප්‍රීතු ලෙවලය. එහෙනම් මට්ටම් බව තහවුරු කරන්නේ ස්ප්‍රීතු ලෙවලය. මට්ටම් කරන්නේ මට්ටම් ස්කුරුප්පු දෙකෙන්. හොඳයි. ඊළඟට මේ කලින් ප්‍රශ්නිත පුතේ ගොඩාක් දරුවෝ අදාළ ලකුණු ලබාගෙන තිබුණ නැහැ ඇත්තටම. මොකද එකක් තමයි අනවබෝධය. ඒ කියන්නේ මේ සම්බන්ධව තියෙන අඩු දැනුම. අනිත් එක තමයි මේ පරීක්ෂණ ඇත්තටම මේ උපකරණ හොඳින් අතගාලා පරීක්ෂා කරලා මේ සම්බන්ධව පරීක්ෂණ සිදු කරලා නැති නිසා ඒ කියන කාරණා හේතුවෙන් සහ මේක අහලා තියෙන ටිකක් අමුතු විදිය නිසා ගොඩක් දරුවෝ මේකට අදාළ ලකුණ අහිමි කරගෙන තිබුණා. පරීක්ෂණය ආරම්භ කිරීමට පෙර චලනවික්ෂයේ හුරු පුරුදු කර ගැනීමක් කරන අතරතුර තිරස් කරවීමට අදාළ සියුම් සැකසුම් ඇණය කැරකැවීමේදී අනුරූප වර්ණීය පරිමාණය ගමන් නොකළ බව ශිෂ්‍යයෙක් තර්ක කළේය. මේට හේතුව කුමක්ද? මම අර කියපු පොයින්ට් එක. මොකද්ද? මම කියවනේ සියුම් සැකසුම් ස්කුරුප්පු වැඩ කරන්නේ අගුළු දෙමීමේ යතුරු අගුළු දාලා තියෙන වෙලාවට විතරයි. දැන් ඉස්සෙල්ලා මේ පරීක්ෂණයේ තියෙන පොතේ F කියලා පෙන්නලා තියෙනවා තිරස් පරිමාණයේ සියුම් සැකසුම් ස්කුරුප්පුව වැඩ කරන අර අගුළු දෙමීමේ යතුරු F කියලා පෙන්නලා තියෙනවා. ඔබට දැන් මේ රූපසරහන බලන්න පුළුවන් නම් චලනවික්ෂයේ රූපසරහනේ ඔබට බලන්න පුළුවන් F කියලා කියන්නේ අගුළු දෙමීමේ යතුර තිරස් පරිමාණයට අදාළව. ඒක අගුළු දාලා තියෙනවා නම් විතරයි පුතේ අර සියුම් සැකසුම් ස්කුරුප්පුව වැඩ කරන්නේ. දැන් අර ළමයා කියනවා මේක වැඩ කරේ නැල්ලු. මේකට හේතුව මොකද්ද කියලා අහනවා. එහෙනම් මොකද්ද හේතුව? අගුළු දෙමීමේ යතුර අගුළු දෙමීමේ යතුර අගුළු නොදමා තිබීම තද කර නොමැතිවීම. C චලනවික්ෂයේ ප්‍රධාන පරිමාණය සහ වර්ණීය පරිමාණයේ විශාල කළ රූපයක් පෙන්වා ඇත. මෙහි චලනවික්ෂයේ කුඩා මිනුම සෙන්ටිමීටර් වලින් ගණනය කරන්න. හොඳින් මතක තියාගන්න පුතේ සෙන්ටිමීටර් වලින් තමයි ගණනය කරන්න කියලා තියෙන්නේ. අපි දන්නවා කුඩාම මිනුම කියලා කියන්නේ මොකද්ද? 1m ඍණ 1v. 1v කියලා කියන්නේ පුතේ වර්ණීය කොටසක අගය. m කියලා 1m කියලා කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසක අගය.
දැන් මේක දිහා බැලුවම පස්සේ අපිට පේනවා මිලිමීටර් වලින් අපි සැලකුවොත් එහෙම මිලිමීටර් 0.5ක් වෙනකන් අපිට පුළුවන් මේකේ මැන ගන්න. මුලින්ම අපි මිලිමීටර වලින් මැන ගනිමුකෝ. කුඩා මිනුමේ ප්‍රධාන පරිමාණයේ ප්‍රධාන කොටසක අගය 0.5යි. ඊළඟට මේක බොහොම කල්පනාකාරීව බැලුවට පස්සේ පේනවා වර්ණීය 50ක් 50යි වර්ණීය සමපාත වෙලා තියෙන්නේ 24.5 මිලිමීටර එක්ක. එහෙනම් එකයි වර්ණීය සෙට් වෙලා තියෙන පුතේ කීයක් එක්කද 24.5 බෙදීම 50යි මිලිමීටර. එහෙනම් එකයි වර්ණීය වල අගය කීයද 24.5 බෙදීම 50යි. මේක සුළු කරාට පස්සේ පුතේ අපිට එනවා සෙන්ටිමීටර් වලින් නම් 0.0.1 කියලා. මිලිමීටර් වලින් ගත්තොත් මේක මිලිමීටර් වලින් සෙන්ටිමීටර් මිලිමීටර් වලින් ගත්තොත් එහෙම මෙතන එන්නේ 0.01යි මේක 0.02යි එකක් බවට පත් වෙනවා සෙන්ටිමීටර් වලින්. අවසාන පිළිතුර ඔබ සෙන්ටිමීටර් වලින් තිබිය යුතුයි. එතකොට තමයි අදාළ ලකුණ හම්බෙන්නේ. මේ ගාණිත විශේෂයෙන්ම අපිට කියලා තියෙනවා පුතේ කුඩාම මිනුමේ නිවැරදි ව්‍යුත්පන්න කිරීම පෙන්වා නොමැති නම් ලකුණු නොමැත. දැන් ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ අහපු කාලවලදී දරුවෝ මෙන්න මේකට උත්තරයක් දීලා තිබ්බා. මේ ප්‍රශ්නේ අහනකම් කුඩාම මිනුම කියලා කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසක අගය බෙදනවා වර්ණීය ගණනේ. වර්ණීය කොටස් ගණනෙන් කියලා. මේක වැරදි පුතේ. මේක හේතුව තමයි මේ කාරණේ හරියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටස් ගණනයි වර්ණීය පරිමාණයේ කොටස් සමපාත වෙන කොටස් ගණනයි අතර වෙනස එකක් වෙනවා නම්. ඒ කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් එක්ක වර්ණීය 10ක් සමපාත වෙනවනම් ඒ සමපාත වෙන කොටස් ගණනය අතර වෙනස එකයි නම් තමයි මේක හරියන්නේ. වෙනස දෙකක් වුණොත් එහෙම මේක දෙකෙන් වැඩි වෙන්න ඕනේ. ඒක නිසා මේක මේ අර වෙලාවේ හැටියට ගණන් වල හම්බ වෙන සූත්‍රයක්. ගොඩක් වෙලාවට දරුවෝ මේ වැරදි සූත්‍රය පාවිච්චි කරලා මේකට දාලා ලකුණු අහිමි කරගෙන තිබ්බා. හොඳින් මතක තියාගන්න. මෙන්න මේක තමයි වර්ණීය පරිමාණය සම්බන්ධව අපට දෙන මූලිකම සහ එකම නිවැරදි සූත්‍රය. මේ සූත්‍රය භාවිතා කරලා තමයි අපි අදාළ පිළිතුරු වලට යන්න ඕන. සමහර අවස්ථා තියෙනවා වර්ණීය කොටසක් 1m වලට වඩා විශාල අවස්ථා. එහෙම වුණොත් LC සමානයි 2m ඍණ 1v කියලා ප්‍රධාන පරිමාණයේ කොටස් දෙකකින් අඩු කිරීමක් අපිට කරන්න පුළුවන්. එච්චරයි පුතේ. ඒ හැරෙන්න වෙන කිසිම සමීකරණයක් සම්මත සමීකරණ නෙමෙයි. මේ මාකින් ස්කීම් එකෙන් පස්සේ තමයි මේක වැරදි කියලා පිළිගත්තේ. මොකද මේකෙදි හරියන්නේ එක එක අවස්ථාවෙන් අවස්ථාවට වෙන වෙන සූත්‍ර මේකට මේ ඔප්පු කරන්න වෙනවා. ඒක නිසා මේක තමයි මූලික කතන්දරය. ඉතින් අපෙන් අහනවා පරීක්ෂණය ආරම්භීමට පෙර ඔබ උපනෙතෙහි සිදු කරන සීරු මානෝ කුමක්ද? මොකද පුතේ මම අර කිව්වා උපනෙතෙන් බැලුවට පස්සේ හරස්කම්බි පේනවා කියලා. ඒ හරස්කම්බි පැහැදිලිව පේනකම් මේක නාභිගත කරන්නට ඕන. අපිට කියනවා දැන් දී ඇති කඩදාසි කැබැල්ල චලනවීක්ෂයේ ජී වේදිකාව මත තබා X සලකුණ භාවිතා කර අන්වීක්ෂය මගින් පළමු මිනුම ගැනීමට ඔබට කියා ඇත. මේ සාක්ෂාත් කර ගැනීමට ඔබ අනුගමනය කරන පරීක්ෂණාත්මක ක්‍රමවේදයේ පියවරවල් ලියන්න. එහෙනම් මොකද පුතේ කරන්න ඕන? අගුල ඉවත් කරන්න ඕන. අගුල ඉවත් කර X හි ප්‍රතිබිම්බය පෙනෙන තුරු අන්වීක්ෂ පද්ධතිය සීරුමාරු කිරීම. ඊළඟට අගුල දමා ප්‍රතිබිම්බය සියුම් නාභිගත කිරීම සඳහා A හෝ B අදාළ ස්කෘප්පුව භාවිතා කරන්න. අගුළු දාන එකයි අගුළු ඉවත් කරන එකයි පැහැදිලිව ඉදිරිපත් කරන්නට ඕන. F කොටස ඉහත ඊහි සඳහන් කළ මිනුමට අනුරූප ප්‍රධාන පරිමාණයේ සහ වර්ණීය පරිමාණයේ අදාළ පිහිටුම් පාත පෙන්වා ඇත. මෙම පාඨාංකයේ සෙන්ටිමීටර වලින් ලියා දක්වන්න. මේකේ පුතේ පැහැදිලිව අපිට මේ පාඨාංකය ගන්න පුළුවන්. මේ පාඨාංකයේ මේ දීලා තියෙන අගේ හැටියට ප්‍රධාන පරිමාණයෙන් 4.65ක් කියවන්නට පුළුවන්. ඊට පස්සේ ඒක සමපාත වෙනවා කොටස් 42ක් සමග. එතකොට 0.0.01 සෙන්ටිමීටර් මෙතනින් ගත්තට පස්සේ අපට අවසාන පිළිතුර සෙන්ටිමීටර වලින් ලැබෙනවා. එහෙනම් කීයද පුතේ 4.692 සෙන්ටිමීටර් කියලා අවසාන පිළිතුර තියන්න පුළුවන්. ඔයගලන්ට දීලා තියෙන රූපයේ හැටියට ඒක බලන්නට ඕන. ඉහත ඊහි සඳහන් කළ පළමු මිනුම් ලබාගත් පසු ඔබ විසින් සිදු කළ යුතු අනෙක් මිනුම් දෙකට අදාළ පරීක්ෂණාත්මක ක්‍රමවේදවල වැදගත් පියවරවල් ලියා දක්වන්න. එහෙනම් මොකද පුතේ කරන්නේ? වීදුරු කුට්ටිය මත X සලකුණ වීදුරු කුට්ටිය X සලකුණ මත තබා X හි නාභිගත වූ ප්‍රතිබිම්බයේ අදාළ පාඨාංකය ගන්න. ඊළඟට B සීරුමාරු නොකර ඉහත සඳහන් කළ පරිදි ඒම භාවිත කරන්නත් කියලා තියෙනවා. ඊළඟට වීදුරු කුට්ටිය මත ලයිකෝපෝඩියම් කුඩු එහෙම නැත්නම් හුණු කුඩු ස්වල්පයක් ඉස ලයිකෝපෝඩියම් කුඩු අඩ අංශුවක නාභිගත වූ ප්‍රතිබිම්බයේ අදාළ පාඨාංකය ගන්න.
මුලින්ම x වල ගන්නවා ඊට පස්සේ අපි වීදුරු කුට්ටිය තියලා වීදුරු කුට්ටිය ඇතුලෙන් පේන x ව ගන්නවා ඊට පස්සේ වීදුරු කුට්ටිය තියලා වීදුරු කුට්ටිය උඩට හුණු කුඩු පොඩ්ඩක් දාලා හරි ලයිකෝපෝඩියම් කුඩු පොඩ්ඩක් දාලා හරි ඒක පේනකම් අපි නාභිගත කරලා ඔය කියන පාඨාංක 3 ඇසුරෙන් අපිට පුළුවන් සත්‍ය ගැඹුරු දෘශ්‍ය ගැඹුරු මේ දේවල් හොයාගන්න. එහෙනම් පුතේ අපිට මෙතනදී දීලා තියෙනවා සත්‍ය ගැඹුරු දෘශ්‍ය ගැඹුරු හොයන්න අදාළ දත්ත ටික. දැන් අපිට කියනවා මේකේ වර්තනාංකය හොයන්න කියලා. අපි දන්නවා වර්තනාංකය කියලා කියන්නේ සත්‍ය බෙදීම දෘශ්‍ය කියලා. එහෙනම් මේකේ සත්‍ය ගැඹුරු අපිට හොයන්න පුළුවන් 7.2.6 ඍණ 4.6.6 බෙදීම 7.2.6 ඍණ 5.496 මේක බෙදුවට පස්සේ පුතේ අපිට එනවා 1.52 කියලා වර්තනාංකය. මේ අදාළ දත්ත ටික දීලා තියෙන ඔක්කොම සමීකරණ ආදේශ කරලා හොයන්න විතරයි තියෙන්නේ. බොහොම පහසුයි. අර මුල් ටික තමයි මේ ප්‍රශ්නේ තරමක තාර්කික මට්ටමකට තිබුණේ. දැන් මේ හතරවෙනි ප්‍රශ්නේ පුතේ පොඩි ගැටලුවක් පවතිනවා. හතරවෙනි ප්‍රශ්නේ යම් තැනකින් එහාට යන්න අපිට හැකියාවක් නැහැ. ඒක දත්ත මදිකමක් තියෙනවා. 1.5ක වියලි කෝෂ 4ක එකතුවක් මගින් DC මෝටරයක් ක්‍රියාත්මක කරන ආකාරය රූපේ වෙන්වා ඇත. රූපේ දක්වා ඇති ආකාරයට සමුදුරින් විදින ලද සිදුරු කට්ටලයක් සහිත X තැටියේ මෝටරයේ අක්ෂයට ලම්බකව සවිකර ඇත. තැටිය භ්‍රමණය වන විට LED මගින් නිපද වෙන ආලෝකයේ සිදුරු හරහා ගොස් P ප්‍රකාශ ඩයෝඩය මතට පතිත වේ. C රූපේ බලන්න. D රූපේ පෙන්වා ඇති ප්‍රකාශ ඩියෝඩ පරිපතය V වෝල්ටීයතාවය ජනනය කරයි. හොඳයි මේ ඩයෝඩ මෙහෙම තියෙනවා. දැන් පුතේ අපි සාමාන්‍යයෙන් මේ පරීක්ෂණයේදී වැදගත් තේරුම් ගන්නට පුළුවන් මෙන්න මේ කාරණේ. අපි හිතුවොත් එහෙම මෙන්න මෙහෙම ලයිට් එකක් ගහලා තියෙනවා කියලා. දැන් මේ ලයිට් එකක් ගහලා මේ අපි අතේ ඇඟිලි ගත්තොත් එහෙම මේ ඇඟිලි වල තියෙන සිදුරු වලින් මේ ආලෝකය එනකොට මෙයා මෙහෙම යනකොට ඔබට පේනවා මේ ලයිට් එක කැපෙනවා කියලා. මේක මෙහෙම අරන් යනකොට මේ ලයිට් එක කැපෙනවා එක එක අවස්ථාවවලදී. ඒ ලයිට් එක නොකැපී මේ පැත්තට මෙහෙට ආලෝකය එනකොට ඒ ආලෝකය දැන් මෙහෙම අපි අරන් යනකොට මේ පේනවා. ඔබට පේනවා ලයිට් එක කොහොම කැපෙනවද දැන්. ලයිට් එක කැපෙනවා කියලා කියන්නේ ලයිට් එක පේන්නේ නැති වෙනවා කියලා කියන්නේ ආලෝකය බ්ලොක් වෙනවා. දැන් මේ දින ආලෝකය බ්ලොක් වෙලා මෙන්න මෙතනදී ආයි ආලෝකය පේනවා. ආයි මෙහෙට ගියාම ආලෝකය පේනවා. ඒතර මෙහෙම සිදුරු සහිත කෙනෙක් මෙහෙම කැරකෙනකොට මෙහෙම ලයිට් එකක් ගහලා සිදුරු සහිත කෙනෙක් මෙහෙම කැරකෙනකොට එක වෙලාවකට ආලෝකය එනවා අනිත් වෙලාවකට බ්ලොක් වෙනවා. එක වෙලාවකට එනවා ආයි බ්ලොක් වෙනවා. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී මේක තේරුම් ගන්න මේ LED එකක් දීලා ඉවර වෙලා මේ LED එක මෙහෙම කැරකෙන මෝටරයකට සෙට් කරපුව මෙහෙම මේ හිල් සහිත මේ රවුමක් මෙහෙම කැරකෙනකොට ඒ හිල් ඇතුලෙන් එන ආලෝකය අර ඩිටෙක්ටර් එකේ එහා පැත්තේ තියෙන ඩිටෙක්ටර් එකේ වැදුනට පස්සේ යම්කිසි වෝල්ටීයතාවක් ජනනය කරනවා. එතකොට පුතේ අපෙන් අහන්නේ මේක සම්බන්ධව ඉදිරි කාරණා ටික. තැටියේ භ්‍රමණ වේගය ඔබ වෙනස් කරගන්නේ කෙසේද? දැන් ඔබට රූපේ බලන්න පුළුවන් නම් ඒ අදාළ සටහනේ ඔබට පේනවා මේ ධාරා නියාමකයක් තමයි මැද සෙට් කරලා තියෙන්නේ. ධාරා නියාමකයක් තමයි මැදට සවි කරලා තියෙන්නේ. ඒ ධාරා නියාමකය බැටරි වලට සම්බන්ධයි. ඊට පස්සේ DC මෝටරයට සම්බන්ධයි. ඒ මෝටරෙන් තමයි ඔය කැරකැවීම සිද්ධ කරන්නේ. එහෙනම් පුතේ ධාරා නියාමකයෙන් පුළුවන් අපිට කරන්ට් එක පාලනය කරලා ධාරාව පාලනය කරලා ওই මෝටරේ වේගය තීරණය කරන්න. එහෙනම් තැටියේ භ්‍රමණ වේගය අපි වෙනස් කරන්නේ කොහොමද? ධාරා නියාමකය මගින් ධාරාව වෙනස් කිරීමෙන්. ඊළඟට සමාන්තරගතව 1.5 වෝල්ට් කෝෂ 4ක් තිබීමේ වාසිය කුමක්ද? පුතේ අපි දන්නවා සමාන්තරගත කෝෂ පද්ධතියකින් සහ තනි කෝෂයක් සංසන්දනය කරනකොට සමාන්තරගත පද්ධතියේ අදාළ එකම ධාරාව කෝෂ ටික බෙදාගෙන දෙන්නේ. එතකොට පුතේ එක කෝෂයකට දෙන්න ඕන ධාරාව ගොඩක් අඩුයි. ඒක නිසා මේ කෝෂ වැඩි කාලයක් පාවිච්චි කරන්නට පුළුවන්. අන්න ඒක නිසා හොඳින් මතක තියාගන්න. සමාන්තරගත කෝෂ පද්ධතියක් ඒ හා සමක තනි කෝෂයකට, ඒ කියන්නේ ඒකේ තියෙන තනි කෝෂයකට අදාළව එක සංසන්දනය කරද්දී තනි කෝෂයකට වඩා වැඩි කාලයක් මේ සමාන්තරගත පද්ධතිය පාවිච්චි කරන්නට පුළුවන්. මොකද එක කෝෂයකට අහු වෙන බර අඩුයි. එක කෝෂයකටකින් එළියට දෙන්න ඕන ධාරාව ගොඩක් අඩුයි. ඒ නිසා වැඩි කාලයක් නියත වෝල්ටීයතාව පවත්වා ගත හැකි කියන එක තමයි මෙතනට පිළිතුර. තැටියේ සිදුරු 20ක් ඇත්තේ නම් එය තත්පරයකට භ්‍රමණ 5ක් ඇති කරන්නේ නම් කදම්බය C රූපේ පෙන්වා ඇති P මත වදින සංඛ්‍යාතය කුමක්ද? පුතේ මේක තැටියේ සිදුරු 20ක් තියෙනවා තත්පරයකට 5ක්. තත්පරයකට වට 5ක් යනවා. එහෙනම් 5 වරක් 20 100ක් එළිය ඩිටෙක්ටර් එකට මේ ආලෝකය වදිනවා. ඊට පස්සේ පුතේ අපෙන් අහනවා කාලයත් එක්ක මේ ඩිටෙක්ටර් එකෙන් එළියට ජනනය වෙන වෝල්ටීයතාව කොහොමද කියලා. මෙන්න මේකෙදි නැවත අපිට බලන්න පුළුවන් නම් අර ඉස්සෙල්ලා සටහන ඉස්සෙල්ලා මේ කාරණය ඉතාම වටිනවා. දැන් මෙහෙම අපි අරගෙන තියෙද්දි දැන් අපිට පේනවා ඇති
මෙතනින් ආලෝකය එනවා එළියට. මෙතනින් මේ ආලෝකය එනවා එළියට. එතකොට පුතේ මෙහෙම ටික 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 මේක මෙහෙම කැපෙනකොට ඔබට පේනවා දැන් තමයි ආලෝකය සම්පූර්ණයෙන් බ්ලොක් වෙලා තියෙන්නේ. හැබැයි මෙහෙ පොඩ්ඩක් දැන් මේ අවස්ථාවේදී චුට්ටක් එළියට එනවා. මේ වෙලාවේදී හොඳටම එළියට එනවා. එතකොට පුතේ මේක මෙහෙම කැරකෙනකොට මුලින්ම ටික ටික තමයි එළිය අඩු වෙන්නේ. එළිය අඩු වෙලා ගිහලා සම්පූර්ණයෙන්ම වැහෙනකොට තමයි හොඳටම මේක නැවතිලා තියෙන්නේ. නැවත මේ පැත්තේදී ආයි මොකද වෙන්නේ? ටික ටික එළියට එනවා. එතකොට ඔන්න ඔය කාරණේ අනුව ඔය අනාවරකය ඩිටෙක්ටර් එක මත පතනය වන ආලෝකය අනුව තමයි ඒ අදාළ වැඩිවීම එහෙම නැත්නම් ඒ අදාළ වෝල්ටීයතා උත්පාදනය සිද්ධ කරන්නේ. එතකොට ඔතනදී වෝල්ටීයතාව හැදෙනකොට මේකේ උපරිමගේ අපිට දීලා තියෙන පුතේ 3 වෝල්ට් කියලා හැදෙන. එතකොට මුලදී බිඳුවයි එන්නනේ ආලෝකය පතිත වෙන්නේ. මෙහෙම ඩිටෙක්ටර් එක කොහොම තියෙනවා නම් LED එකෙන් එන ආලෝකය මුලදී හොඳින් පතනය වෙලා තියෙනවා. ඊට පස්සේ එකපාරට මේක බ්ලොක් වෙන අවස්ථාවක් ගැන හිතමුකෝ. බ්ලොක් වුණා. ඊට පස්සේ මේ සිදුරු සහිත තැටිය මෙහෙම කැරකෙනකොට පොඩ තමයි පුතේ එළිය එන්න පටන් ගන්න. එහෙනම් පොඩ තමයි එළිය එන්නේ. එළිය ඇවිල්ලා උපරිමගයකට එනවා. ඊට පස්සේ ආයි මොකද වෙන්නේ? අඩු වෙනවා. ආයි පොඩ උපරිමගයකට එනවා. ආයි ඔහොම අඩු වෙනවා. ඔන්න ඔය හැඩයට අදාළ ප්‍රස්ථාරය අපි නිර්මාණය කරන්නට ඕන. මේ තියෙන පුතේ මෙන්න මේක හරි තේරුම් ගැනීම වැදගත්. අර චුට්ට එළිය මේ එළිය අණුවනේ මේ පැත්තේ වෝල්ටේජ් එක මෙයාගෙන් එළියට දෙන විභවාන්තරය තීරණය කරන්නේ මෙයා මත පතනය වන එළිය අණුව. එහෙනම් මේ එළිය ටික වැඩි වෙනකොට තමයි පුතේ එන්න වැඩි වෝල්ටීයතාවක් නිෂ්පාදනය කරන්නේ. ඊට පස්සේ ටික අඩු වෙනවා ආයි වැඩි වෙනවා. ඔන්න ওই විදිහට තමයි මේ ප්‍රස්ථාරයේ හැඩය යන්නේ. මේක ජනනය වන විභවාන්තරය සහ කාලය අතර ප්‍රස්ථාරය. සමහර දරුවෝ මෙන්න මේක සැලකිල්ලට ගන්න නැතුව මෙන්න මෙහෙම තියෙනවා නෑ. ඔහොම ආලෝකය තියෙනවා නෑ කියලා අරගෙන මේ වගේ ප්‍රස්ථාරයක් ඇඳලා තිබ්බා. නමුත් මේ වලට ලකුණු දීලා තිබ්බා පුතේ මේක තමයි හරිම පොයින්ට් එක. දරුවෙක් හිතන්න ඕන තැන තමයි මෙන්න මෙතන මේ තියෙන්නේ. ඊළඟ ටික තමයි පුතේ ගැටලුව මතුවලා තියෙන්නේ. ඉහත D රූපයේ ප්‍රකාශ ඩයෝඩයේහි පරිපතෙහි ප්‍රතිදානය දැන් පහත පෙන්වා ඇති පරිපතෙහි ප්‍රදානයට සම්බන්ධ කරනු ලැබේ. පරිණාමකයේ ප්‍රාථමිකයේ සහ ද්විතීකයේ වට පරිමාණ වට සංඛ්‍යා පිළිවෙලින් 25750 වේ. C ධාරිතාවේ මෙතන ධාරිත්‍රකයක් තියෙන මේ ධාරිත්‍රකයේ ධාරණාවේ අගය ඉතා විශාල බව උපකල්පනය කරන්න. සෙනර් වෝල්ටීයතාවය Z75 ලෙස ගන්න. ඊට පරිපතේ භාවිතා කර ඇත්තේ කුමන වර්ගයේ පරිණාමකයක්ද? පුතේ අපිට පේනවා ද්විතීකයේ පොටවල් ගණන වැඩි කියලා. ඒ රූපසරණට යන්න පුළුවන් නම් රූපසරණ බලන්න පුළුවන් නම් ඒකේ පේනවා පුතේ ද්විතීකයේ පොටවල් ගණන වැඩි කියලා. ඒක දීලා දෙනවා ප්‍රාථමිකයේ පොටවල් ගණන බොහොම පොඩ්ඩයි. ඒක අගයක් වශයෙන් දීලා දෙනවා 25යි. ද්විතීකයේ ලොකු පොටවල් ගණනක් ඔබට පේනවා. ඒක නිසා මේක අධිකර පරිණාමකයක්. ද්විතීකයේ පොටවල් ගණන වැඩි කියලා කියන්නේ පොටවල් දෙන ඉන්පුට් වෝල්ටේජ් එක වැඩි කරලා තමයි එළියට දෙන්නේ. එතන පුතේ මෙතන ඉහත පරිපතේ පෙන්වා ඇති ඩයෝඩ ප්‍රශ්න පත්‍රයේ F කොටසේ යටතේ ඇති අනුරූප පරිපතේ සටහනේ තිබී නොමැත. එම නිසා අපේක්ෂකයන් ප්‍රශ්නයේ උත්සාහ කර තිබේද නොතිබේද යන නොසලකා පහත කොටස් සඳහා වෙන් කළ මුළු ලකුණු 3 සියලුම දෙනාට ප්‍රදානය කිරීමට තීරණය කළා තියෙනවා කියලා. කියන්නේ මෙතනින් එහාට ප්‍රශ්නේ ගැටලුවක් මතුවලා තිනවා ඔය සෙනර් ඩයෝඩ් එකේ සඳහනක් නැතිවීම නිසා. ඒක නිසා එතනින් එහාට ඔබට අදාළ ලකුණු සියල්ල හිමි වෙනවා. ඒක නිසා පුතේ මේ ප්‍රශ්නය සඳහා වැඩිපුර ලකුණු 3 කියන්නේ අමතර ලකුණු 3ක් හැම දරුවෙක්ටම වෙන් වෙලා තිබිලා තියෙනවා. එහෙනම් ඔන්න අපි 2018 වසරට අදාළ සම්පූර්ණ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේම මේ විදිහට සාකච්ඡා කරලා අවසන් කරා. ඉතින් ආදරණීය දුවේ පුතේ අද 2018 වර්ෂයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කොට අවසන් කරා. මේ ප්‍රශ්න පත්‍රයේ සම්බන්ධ සියලු භාගත කර ගැනීම ඔබට www.itn.lk/takshilawa වෙබ් ලිපිනයට ගිහිල්ලා සියලුම භාගත කර ගැනීම සිදු කර ගන්නට පුළුවන්. ඒ වගේම ITN ශ්‍රී ලංකා YouTube channel එකට ගොහින් මේ සම්බන්ධ සියලුම වීඩියෝස් සියලුම විෂයන් වලට අදාළ වීඩියෝස් ඔබට නරඹන්නට පුළුවන්. ඒක නිසා ඒ සම්බන්ධව ඔබ ක්‍රියා කරන තේ බලාපොරොත්තු වෙනවා. නැවතත් මෙවැනිම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවකින් ඔබ හමු වන බලාපොරොත්තු වෙන අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.